ජාතක පොත් වහන්සේගේ 23 වන ජාතක කතාව බෝජාජානීය ජාතකය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තවද එක් සමයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන සර්වඥයන් වහන්සේ පසුබට වීරයති එක් මහණකු අරභයා මේ ජාතකය වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මහ බෝධිසත්වයෝ බෝජාජානීය නම් සයින්දවයන්ට නායකව අස්රජව උපන්හ. බෝජාජානීය නම් කුලයෙහි සිසු අසුන්ට වැඩි තරම් උතුම් වූ ඒ අස්රජ වූ බරණැස් නුවර රජහට මඟුලස්ස වෙසෙති. ඔවුන් සිටිනා අශ්වශාලාව උඩුවියන් බැඳ බිත්ති සිතියම් කරවා බිම සුදුවැලි අතුරන ලද්දේය. මහබෝසතාණෝ එහි හෙළ කුඩයක් යට සිට මధుර වූ භෝජනය අනුභව කොට හැම අසුන්ට උතුම්ව වාසය කෙරෙති. එසමයෙහි සත්රජ්ජුරු කෙනෙක් මේ බරණැස් රජ්ජුරුවන් හා යුද්ධ කොට රාජ්‍ය ගනුම් හැයි සටනට අවුත් බොහෝ සේනාව පිරිවරා පංචායුධයෙන් සන්නද්ධව ඇත්තස් රථ ආදී මහත් කාය බල සේනාවගෙන නුවර වටකොට සැරසී රැක සිටියාහුය. බරණැස් නුවර රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍යයන් රැස්කොට එපවත්නුන්ට කියා කලමනාකින් දැයි කිවූය. එබස් අසා අමාත්‍යයෝ කියන්නාහු දේවයනි, නුඹ වහන්සේ පළමු කොට නොවැඩිය මැනව. නුඹ වහන්සේගේ මෙනම් රාවුතයාන කෙනෙක් ඇත්තෝ වේද. උන්ට පිරිස් පාවාදී ප්‍රසාදදී උන් යැව්ව මැනව. උන් උපෝසත් නම් නුඹ වහන්සේ පසුව වැඩිය මැනවැයි කිවූය. රජ්ජුරුවෝ එපවත් අසා ඒ රාවුතයාණන් ගෙන්වාගෙන කියන්නාහු දරුව අපගේ රාජ්‍ය ගනුම් හැයි කියා අප හා සටන් කරන්ට රජදරුවෝ සද්දෙනෙක් මහබල සෙනගගෙන රාජ්‍ය වටකොට රැකගත්හ. උන් සද්දෙනා හා කැටුව යුද්ධ කොට ගතහෙයි දැයි විචාලෝය. එපවත් අසා රාවුතයාණෝ ස්වාමීනි, මට පිළිවන. නුඹ වහන්සේගේ මඟුල් බෝජාජානීය නම් අසුලදිම් නම් යුද්ධ කොට ජයගෙන දෙමි කිවූය. රජ එපවත් අසා මාගේ රාජ්‍ය නැසී යාම සුදුසු නොවේ සිතා කැමැති පිරිස් හා කැමැති සයින්ධවයකු ගෙන යැවැයි සතුරනුත් සාදා දෙවැයි කිවූය. රාවුතයාණෝ සයින්ධවයා හා සමග පිරිස් ගෙන නික්ම සතුරන් සිටි තැනට ආසන්නව සිට බෝජාජානීය නම් සයින්ධවයාණන් ඇලයට ගොස් සනහාලා ඇඟ අතගාලා තොපටද මටද ස්වාමී වූ රජ්ජුරුවන්ට පක්ෂපාතව සටන් කොට සතුරන් සාදා දෙවැයි ඔවා තෙපුල් දී නොයෙක් රසයෙන් යුක්ත භෝජනය කවා මధుර පානය පවා සුවඳ විලවුන් ගල්වා සන්නාහයක්ලා එහි රන් සැත්ලා වසා දැඩි කොට සදාලා තෙමේ සැරහීගෙන සන්නාහ සන්නද්ධව මගුල් කඩුවගෙන අසුට නමස්කාර කොටලා පිටට පැන නැගී යුද්ධයට වන්නාහ. බෝධිසත්වයෝ සිතන්නාහු මේ සත් රජ්ජුරු කෙනෙකුන් තබා
මුළු දඹදිව සෙනග උත්කම් කිම්ද උන්නමරා ඇල්ලූ කල වේද සුරුකමෙයි සිතා සබද අශ්වාචාරීය රජදරුවන් නොමරා යුද්ධය මට භාරයයි කිවූය. ඒ අශ්වචාරී තෙමේ සහාසිකව සතුරු සෙනග මධ්‍යයට වන්සඳ අශ්වයා පිනුපිනූ තෙනට විදුලියක් මෙන් කඩුව හිස සිසාරා නොබා හිඳ පළමු බලකොටුව බිඳ පියා එක් රජු කෙනෙකුන් නොමරා අල්වාගෙන නුවරට පාවාදී නැවතත් බිහිසුණු සතුරු සෙනග මැදට වැද සේනාව බිඳ පරාජය කොට ඒ රජුත් නොමරාගෙන සේනාවට පාවාදී මෙසේ සදෙනෙකුගෙන නැවත සත්වන රජහු අල්වන්ට බොහෝ සෙනග එක්ව සිටත් අසුමෙහියාලා යුද්ධයට වන්සඳ අස්සෝ සතුරන් අතින් කඩු පහරක් ලදින් කඩු පහරකායගින් ලේධාරායි සින්නහු අශ්වාචාරයා බලා මහත් වූ භයශෝකයෙන් ආයේ ආපසු මෙහියාලා රජගෙයි මිදුලටම ගෙන ගොස් සන්නාහය ලිහිල් කොට නැවත අනික් අසෙකු සන්නාහය බඳින්නට වන අස්තමේ කඩු පහරකෑ වේදනාවෙන් වැදහෙව සිතන්නේ මේ අශ්වාචාර්ය තෙමේ මගේ ගුණ නොදන්නේය. සත්වෙනි බලකොටුව බිඳින්නට හා සත්වන රජු ගන්නට නික්මෙයි. අනික් අසෙකු සදයි අශ්වාචාර්යයා සත්වන රජු ගන්ට නොපොහෝසත. මේ තෙමේද මරණයට යයි අශ්වයාත් මරන්නේ රටත් නසන්නේය රජුත් සතුරන්ට අසුවන්නේය. එසේවත් මා දියුණා රජහට කළ වීරය නොපෙනෙයි දියෙහි ඉරක් ඇන්දා සේවෙයි. මායර අන්නසෙක් මේ සකල දඹදිව සත්වන රජු ගන්ටද බලකොටුව බිඳින්නට නොපොහොසතැයි සිතා කෙලෙහි ගුණ දන්නා වූ මහබෝසතාණන් වහන්සේ මෙසේ සිතූසේක. මේ රජ මා තිරිසන් තැනැත්ත වුණට බොහෝ උපකාර තබාදී මඟුලස්ථානාන්තරයෙහි තබා මට නොයෙක් පෝෂ්‍ය කොට මා රක්ෂා කළේ නම් මෙසේ වූ යුද්ධයක් දුටු කලට වේද මා ඇඟින් වැగిරෙන ලේ රජු මට දුන් නොයෙක් රසයෙන් මధుර පානයෙන් නොටගත්තා වූ ලේමුත් අනික් ඇති වූ ලෙයක් නොවෙයි. එබැවින් මාගේ ශරීරයෙහි රජු නිසාටගත් මාංශයද ජීවිතයද රජුට දී පක්ෂපාතවම මලෙම් නම් පරලොව සුවයෙක්ම ලැබෙයි. තමන් පිණිස මාගේ ජීවිතය සතුරන්ට දී පක්ෂපාතව මලකල තිරිසන්ව සිට මට සතුරන් සාදා දීමා නිසා ජීවිතය දුන්නෙයි. මාගේ රජු කී කල්ලි මලාත් නොමලා යයි සිතනසේක්. සමද අශ්වාචාර්ය සත්වන බලකොටුව හා එහි බිහිසුණු සතුරන් මැදට වදින්ට අනික් අසෙක් මාමුත් මුළු දඹදිව නැතැයි බෝජාජානීය නම් වූ සයින්දව කුලයෙහි උපන්නා වූ මාමුත් අනික් අස් රජෙක් නැතැයි මානගා සිටුවාගෙන සන්නාහ බැඳ සත්වන රජුගන්ට යැවැයි කීසේක. බෝධිසත්වයන්ගේ බස් අසා අශ්වාචාර්ය තෙම බෝධිසත්වයන් සමීපයට ගොස් නගා සිටුවාගෙන වනේ වසා බෙහෙත් බැඳ පෙරසේම සන්නාහයලා අසුපිට පැන නැගී කඩුවගෙන මහත් බලකායගෙන සතුරු සෙනග බිඳ සතු සත්වන රජු අල්වාගෙන නොමරාම ගෙනත් පිරිසට පාවාදීලෝයේය. සත්වන රජු හා සෙනග සාදා සතුරම් බිඳ පියා පිරිස් අරගෙන බෝධිසත්වයන් හා සමග රජදොරට අවුත් රජ්ජුරුවන් දුටුයේය. රජ්ජුරුවෝ බෝධිසත්වයම් කෙටුම් කෑ බවසා මහත් වූ ශෝකයෙන් කම්පිතව සිටියාහ. බෝධිසත්වයෝ තමන්ගේ රජ්ජුරුවන්ට කියන්නාහු දේවයිනි මේ රජ සද්දෙනා නොමරවැයි දූරවාපියා මිත්‍රව සිට උන්නුන්ගේ රටට යවයයි කීහ. මහරජතොප මට කරන උපකාර නම් තෙල අශ්වාචාර්යයාට කළ මැනවෙයි.
සත්කාර කරවා තොපිද නොපමාව දන් දෙව පිහෙවස් රකුව බණ අසව ප්‍රාණවදනු කරව දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරවැයි අවවාද කොට බෝධිසත්වයෝ තුමෝ සන්නාහය මුදා පී කල පරලොව ගියහ. රජ්ජුරුවෝ මහත් ශෝකයෙන් හඬා කම්පිතව බෝධිසත්වයන් මහත් වූ පෙරහරින් පූජා කොට ආදාහන කරවූහ. බෝධිසත්වයන් කී පරිද්දෙන් රජ්ජුරුවෝ සිත තබා අශ්වාචාර්යාට බොහෝ වස්තුද ගම්දිම්ද තනතුරුද දී මිත්‍රද්‍රෝහි නොවී රක්ෂාස්ථානයෙහි තුබූසේක. නැවතද බෝධිසත්වයන් කී අවවාද සිත තබා තමන්ට ද්‍රෝහී වූ රජ සද්දෙනා ගෙන්වාගෙන නොමරා නාවා ආහාර අනුභව කරවා සද්දෙනා දිවුරවා මිත්‍රව උන්ගේ රටටම යවා තුමූද බෝධිසත්වයන් කී පරිද්දෙන්ම නිබඳව පන්සිල් රැක පොහොය අටසිල් රැක දසරාජ ධර්මයෙන් රාජ්‍ය කොට තමන් කළ කුශල මූලයින් දෙව්ලොව උපන්නාහුය. ශාස්තෘන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මහණෙනි පෙර නුවණැත්තා වූ මහෝත්තමයෝ වීර්ය කරන්නට සුදුසු තන්හි වීර්ය කළාහුය. මෙබඳු ප්‍රහාර ලැබගෙනද වීර්ය නොහැරියාහුය. තෙපිවනාහි මෙබඳු නෛර්යානික ශාසනයෙහි මානව කවර කාරණයකින් වීර්ය හැරියෙහි දැයි වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කොට වදාළසේක. චතුස්සත්‍යයාගේ අවසානයෙහි පසුබට වීරයති මහනතෙම අර්හත් ඵලයෙහි පිහිටිසේක. බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපා මේ බෝජාජානීය ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථවිර වූසේක. අශ්වාචාර්ය තෙම ශාරිපුත්‍ර ස්ථවිර වූසේක. බෝජාජානීය සයින්දව අශ්ව උපන්නෙම් තිලෝගුරු සම්යක් සම්බුදු රජ වූ මම්ම වේදයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. සාධු සාධු සාධු. අපි පස්සේන සේමානෝ සල්ලේහි සල්ලලී කතෝ සෙය්‍යාව වලවා භොජ්ජෝ යුංජ මඤ්ඤේව සාරථීති. සිරුර එකත් පසකට සිටිනසේ නිදන්නේ නමුත් හුල්වලින් විදින ලද්දේ නමුත් වලවා නම් කුඩා අසුන්ට වඩා බෝජාජානීය අශ්වයා උතුම්ය. අසරුව මාම යුද්ධයට යොදවන්න. මේ ගාථාව බෝසත් සයින්දව අශ්වයා බෝජාජානීය අශ්වයා තමන්ගේ අසරුවාට අශ්වාරෝහකයාට මේ බෝජාජානීය ජාතකයේදී වදාරන්නට යෙදුණා. බරණස් රාජ්‍ය සත් රජවරුන් පැමිණිලා වට කරගත්තා. ඉන් බෝසතාණන් වහන්සේ දා ඒ බරණස් රජුරුවන්ගේ මගුල් අශ්වයා වෙලා සයින්දව අශ්ව කුලයේ උතුම් අශ්ව රාජයෙක්ලා ඉපදුණා. ඉතින් එදා ඒ අශ්වාරෝහකතුමාට රජුරු කතා කරලා මේ රට සත් රජවරුන්ගෙන් ආරක්ෂා කරලා දෙන්න කියලා මතක් කළා. ඉතින් අනුව බෝසත් අශ්වයා සයින්දව අශ්ව රාජයා සහිතව යුද්ධයට ගිහිල්ලා රජවරු 6 දෙනෙක්ම ජීවග්‍රහයෙන් අරගෙන බරණස් රජුරවන්ට පාව දුන්නා. 7 වෙනි රජුරව ගන්නට යුද්ධයට යනකොට බෝසතාණන් වහන්සේට ඒ බෝජාජානී සයින්දවයාට කඩු පහරක් වැදලා ශරීරයෙන් ලේ ගලනවා. නැවත අශ්වාරෝහකයා ඒ අසරුවා තමන්ගේ අශ්වය නැවත රාජ්‍යයට පෙරලා රැගෙන පැමිණිලා ඔහුගේ සන්නාහ ගලවලා වෙනත් අශ්වයෙක් යුද්ධය සඳහා යොදවනවා. ඉතින් මේක බෝසතාණන් වහන්සේ දැකලා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ අශ්වාරෝහකයාට මගේ ගුණ තේරෙන්නේ නැහැ. මේ සාමාන්‍ය වලවා නැමැති කුලයෙහි උපන් අශ්වයෙක් කුඩා අශ්වයෙක් වදලා ඒ සත්විනු රජුව කොහොමත්ම ගන්න බෑ. මේ අශ්වයාත් මැරෙනවා. අශ්වාරෝහකයේ සෙන්පතියත් මැරෙනවා. ඒ වගේම බරණස් රජුරුවොත් සතුරන්ට අහු වෙනවා.
විනාශ වෙනවා කියලා මේ බෝසත් අශ්වයා ඒක දැනගෙන අර අශ්වාරෝහකයාට කතා කරලා මේ කාරණේ කිව්වා. ඒ වගේම බෝසතාණන් කල්පනා කරනවා මගේ ශරීරයේ මේ ලේ ගලාන යනවා. මගේ ශරීරයේ මස්ලේ හැදුනේ මේ රජ්ජුරුව මට හොඳට සලකපු නිසායි. මේ බෝසත් අශ්වයාට බරණැස් රජතුමා උපරිම සත්කාර කළා. උඩුවියන් බැඳලා මල් වැල් එල්ලලා සුවඳවත් කරලා රන් ලක්ෂයක් වටිනා රන් තලියක තමයි ආහාර දුන්නේ. එල්හැල් සහිතව ආහාර දුන්නේ. එල්හාලේ බත් සමග ආහාර දුන්න බෝසතාණන් වහන්සේට. එතකොට ඒ ගුණය බෝසතාණන් වහන්සේ කල්පනා කළා. මට මේ රජුරෝ මේ තරම් උපස්ථාන කළා, උපකාර කළා. එහෙම කළේ මේ බඳු යුද්ධයක් ආපු වෙලාවකට මා විසින් මේ රට රැකදී කියන අදහසින්. ඒ නිසා මම රජුරවන්ට යුතුයකම් කරන්න ඕනේ කියලා අර ඒ අශ්වාරෝහකයට කතා කරලා මමම නැවත යුද්ධයට යොදවන්න. ඊට පස්සේ තුවාලයට බෙහෙත් ගල්වලා බෝසත් අශ්වයා යුද්ධයට මෙහෙवला ඒ සත්තින රජුරෝ ජීවග්‍රහණයෙන් ගෙනල්ලා බරණැස් රජුරවන්ට බාර දුන්නා. බාර දීලා බෝසතාණන් රජුරෝ ඉස්සරහට පැමිණියා. තුවාලෙන් දී ගලනවා. බොහොම වෙහසයි. නමුත් බෝසතාණන් වහන්සේ රජුරවන්ට අවවාද කළා. ධර්මයෙන් අවවාද කළා. රජතුමනි මේ සත් රජදරුවන් මරන්න එපා. ඔවුන් සමග මිත්‍ර වෙන්න. ඔවුන්ට ජීවිත දාණය දෙන්න. ඔවුන් මිත්‍ර කරගෙන නැවත ඔවුන්ගේ රටවල් වලට යවලා ධර්මයෙන් රාජ්‍ය කරන්න. ඒ වගේම මේ අශ්වාරෝහකයාට මට කරන සත්කාරත් ඔක්කොම ඒ අශ්වාරෝහකයාට කරන්න. ඒ වගේම ඔබත් ධාර්මිකව රට පාලනය කරන්න කියලා අවවාද කරා. ඉතින් මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වීරිය අත්හැරපු එක භික්ෂුන් වහන්සේ නමක් අරගෙන. මේ දේශනාව සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ උතර වීරිය හල භික්ෂුන් වහන්සේ වීරිය පොදවා ගත්තා. චතුස්සත් ධර්ම දේශනාවගේ අවසානයේ අරහත් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ මේ බෝසත් අවදීදී වහන්සේ මරණයේදී වීරිය අතහැරියේ නැහැ හැම ආත්ම භාවයකම. බෝසත් වරුන්ගේ තිබෙන තුන් ගුණයක්. අපිත් ඒ පාරමී පුරණ කාලේ පවා ජීවිත පරිත්‍යාගයෙන්ම තමන්ගේ ජීවිතය අන් කෝටි ප්‍රකෝටි මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළා එදා. එදා ඒ ආජානීය සයින්දව අශ්වයා යුද්ධයට ගිහිල්ලා සේනාව විනාශ කළේ නැහැ. අනෙක් අයගේ ජීවිත විනාශ කළේ නැහැ. රජවරු සද්දෙනෙක්ගේ ජීවිත බේරුවා. සත් රාජ්‍යයක් ආරක්ෂා කළා. තමන්ගේ රාජ්‍යයත් රැක දුන්නා. එතකොට බලන්න කෝටි ගණන් මිනිස්සුන්ගේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කළා. රජවරුන්ගේ ජීවිත ආරක්ෂා කළා. ආරක්ෂා කරලා ඒ අය ධර්මයේ පිහිටේවා. රජුරවන්ට දන් දෙන්න, සිල් රකින්න, උතුම් දේ කරන්න, සත්පුරුෂව රාජ්‍ය කරන්න, ධාර්මිකව රාජ්‍ය කරන්න කියලා අවවාද කළා. අවවාද කරලා ඔවුනුත් යහ මාර්ගයේ නිවැරදි මාර්ගවලට යොමු කළා. මේ බෝසත් අශ්වයා ඒ තරම් උන්වහන්සේ එදත් මහා වීරියකින්, මහා ධෛර්යයකින් අප්‍රමාණ හදපිරි තිරිසන් යෝනියක ලෝකයක ඉපදිලත් හදවතේ මහා කාරුණික භවකින් මේ සත්‍යයන්ට උපකාර කළේ. ඒක කොපමණ මහත් කරුණාවක් ඒ තිරිසන් සතාගේ පවා එදා පැවතියාද. එහෙමනම් මේ බෝසතාණන් වහන්සේගේ හිතේ කරුණාව කොච්චරනම් උතුම්ද. ඒ උතුම් සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඬලෙහි පවතින කරුණාව කොපමණ බලවත්ද. එමනම් උන්වහන්සේ ඒ සංසාරේ වීරිය කරපු විදිහ මේ මතක් කරන්නේ. එමනම් මේ භයානක ඝෝර කටුක දරුණු ඒ වගේම දුකටම විවසව පැමිණෙන සතර පායාදී දුක් වලින්ම පිරිච්ච මේ සසරට යන්න වෙන මේ සසර ගමනට යනවද එහෙම නැත්නම් අපි සසරෙන් මිදෙනවද කියලා උන්වහන්සේ මේ පෙන්නලා දෙන්නේ වීරිය උපදවා ගන්නට කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරේ අපි එවිදිනකොට තමන්ගේ අම්මා මැරුණා කියලා එක සත්වයෙන් අඬපු කඳුළු එකතු කළා නම් මේ මහා සාගරයේ ජලයටත් වඩා වැඩි කියලා දේශනා කළා. ඒකාන්තයෙන් බුදු නුවණින් දැකලා එහෙම දේශනා කළා. ඒ තරම් මේ සසර භයානකයි. ඒ වගේම අපි එළුව වෙලා, වැටළුව වෙලා, හරක් වෙලා, ගවයෝ වෙලා, නොඑක් සතුන් වෙලා, බෙල්ල කැපිලා ගලාන ගියලේ ඒ එක සත්වයාත්ම භාවයේ
ඒකින් පමණක්ම ගවයෙක් වෙලාම මැරිලා සංසාරේ බෙල්ල කපනකොට ගලාන ගිය ලේ ටික එකතු කළොත් සතර මහා සාගරේ මහා ජලකඳ අප්‍රමාණ වූ ජලකඳටත් වැඩි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තරම් මේ සසර අනතුරක් තියෙනවා. සසර භයානකකමක් තියෙනවා. සසර දරුණුකමක් තියෙනවා. බොහෝම අවිනිශ්චිත අඳුරු දුකින් පිරිච්ච සසර ගමනකට යන්නේ. රජාණන් වහන්සේ අපට ධර්මයේ තුලින් පෙන්වලා දෙනවා වීරිය උපදවා ගන්න හැටි. ජාතක කතා වලින් වීරිය උපදවා ගන්න ඕනේ. ඒ අශ්වයා තමන්ගේ ශරීරයට කඩු පහරක් වැදිලා ලේ දහරක් ගලාන යන මාරාන්තික පහරක් වැදිලා ඉන්නේ. නමුත් තමන් මේ වෙලාවේ ඉදිරිපත් වුණේ නැත්තම් දහස් ගණන්, කෝටි ගණන්, ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. මහා දරුණු යුද්ධයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළා. වීරිය අත්හැරියේ නැහැ. දැඩි වීරිය ඇති කරගත්තා. නොපසුබට වීරිය ඇති කරගත්තා. පසු නොබසින ශක්තියක් විතර ගත්ත ධෛර්යයක්. ඒ ධෛර්යයෙන් එදා රටත් සත්‍රාජ්‍යවල සියලු මිනිස්සුත් ආරක්ෂා කරගත්තා. එහෙමනම් මහණෙනි ඔබත් වීරිය කරන්න. ඒ සම්බුද්ධ ශාසනයක ඔබ පැවිදුනේ මේ භයානක ගෝර සසරෙන් මිදෙන්නයි. එහෙනම් ඔබ ඇයි වීරිය අතහරින්නේ? පොඩි දෙයකින් ඇයි වීරිය අතහරින්නේ? පුංචි දුකකින් ඇයි වීරිය අතහරින්නේ? කායට පොඩි වෙහෙසක් දැනෙනකොට, පොඩි දුර්වලකමක් දැනෙනකොට, රෝගයක් දැනෙනකොට, වෙහෙසක් දැනෙනකොට, නිදිමතක් දැනෙනකොට, ඇඟට අමාරුවක් දැනෙනකොට, හිතට වේදනාවක් එනකොට අපි කරන්න ඕනේ වීරිය අත්හරින්න නෙවෙයි නම් වීරිය දැඩි කරන්න. දුක් වැඩි වෙන්න දුක් දැනෙන්න හිතට පීඩා එන්න අපි හිත දුර්වල කරන්න නෙවෙයි ඕනේ. මේ සසරේ භයානකකමයි නේද මේ දුක විසින් අපට පෙන්වලා දෙන්නේ. සසරක තියෙන අනතුර නේද මේ අපට පෙන්වලා දෙන්නේ. සසරක තියෙන භයානකකම නේද මේ අපේ කය, අපේ හිත අපිව වට්ටලා දුර්වල කරලා, අපි දුබල කරලා මේ අපට පෙන්වන්නේ මේ අනතුරක් නේද? එහෙමනම් මේ මනුස්ස ජීවිතය තුළ ඉඳලත් අපට මෙච්චර දුක් පීඩා කායිකවත් මානසිකවත් වෙහෙස පීඩා දුක් ඇති වෙනවා නම් නරක තැනක ඉපදුනොත්, සතර අපායක ඉපදුනොත්, දුක්ඛදායක තැනක ඉපදුනොත් කෙසේනම් මේ අප්‍රමාණ දුක් විඳින වෙලාවක වීරිය කරන්නද? මනම් මේ බුද්ධ ශාසනයේ අප්‍රමාදය, වීරිය, පසු නොබසනා වීරිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන අපි හැම දිනාම ඇති කරගත යුතුමයි. ඒක තවත් භවයකදී ඇති කරන වීරියක් නෙවෙයි. බොහෝ අය කල්පනා කරනවා මේ සම්බුද්ධ ශාසනයේ මඟඵල ලබන්න බෑ අපට. ඒකට අවශ්‍ය කරන ගුණධම් අපට නැහැ. ඒකට අවශ්‍ය කරන සීලය අපට මදි. ඒකට අවශ්‍ය කරන හිතේ එකඟකම හදාගන්න, සමතයක් හදාගන්න, සමාධියක් හදාගන්න අපට තාම කුසල් මදි, පින් මදි. අපට ප්‍රඥාව දියුණු කරගන්න පින් මදි කිය ගොඩක් අය ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පිරිසුදුව නිවැරදිව සීල සමාධි ප්‍රඥා තමන්ගේ සිත තුළ වැඩෙන ආකාරයෙන් මේ ධහම දේශනා කරලා තියෙනවා. පූජා කරන මල පහන පවා අපේ නිවනට උපකාර වන විදිහට හිත හදන්න, අපේ ජීවිතේ කුසල් වැඩෙන්න ඕන විදිහට බුදු රජාණන් වහන්සේ මේ ධහම දේශනා කළා තියෙනවා. පැහැදිලි පිරිසුදු ධර්මයක් ලැබිලා තියෙන වෙලාවේ මේ ශාසනයෙන් ලබාගත යුතු මාර්ගඵල, මේ ශාසනයෙන් ලබා ගන්න උණු උතුම් නිවන තවත් ශාසනයකට අපි කල් තියනවා නම් කොච්චර දුර්වලද? එහෙමනම් ඒක බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක්ද? ඒක බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයට කරන ගෞරවයක් වෙන්නේ නැහැ කවදාවත්. කල් දාන එක. බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපට දේශනා කළා නැහැ මේ සසර ඇවිදින්න. සසර ඇවිදිනකොට සසරින් මිදෙනවා. මේ භවයෙන් මේ තවත් භව වලින් යන්න දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල වෙනත් තලවල ඇවිද ඉන්න ඔබගේ පිනින් ඔබට නිවන ලැබෙයි කියලා බුදුරජාණන් වහන්සේ අපි කිසිම තැනක ප්‍රමාද කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම ඔබට පිරිසුදු, පැහැදිලි, අර්ථ සහිත, ව්‍යංජන සහිත, නිවැරදි තාම උතුම් ධමයක් දේශනා කරන චතුස්සත්‍ය ගලපලා දුකට හේතු දුකින් මිදීමේ නැමෙත උතුම් නිර්වාණය සහ ඒ සඳහා මාර්ගය මම ඔබට දේශනා කරලා තියෙනවා. ඔබට මේ සෙනසුන් තියෙනවා. ඒ වගේම ඔබට ආරණ්‍ය රුක්මුල් ගස් සෙවණවල් තියෙන ඕනතරම් ස්ථාන තියෙනවා. ඔබට පදං වීරිය වඩන්න අවශ්‍ය කරන පසුබිම ලැබිලා තියෙනවා. ඒ ධර්මයක් ලැබිලා තියෙනවා. ඒ සත්පුරුෂ ඇසුරත් ඔබට ලැබිලා තියෙනවා. ඒ ශාස්ත්‍රු පිහිටත්, ඒ උතුම්ම තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රුන් වහන්සේගේ පිහිටත් ඔබට ලැබිලා තියෙනවා. එහෙනම් මේ උතුම්ම සම්පත් ටික ලැබිච්ච අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජහයත්තානන්ද ජහයත්ත මා පමාදත්ත පච්චා විප්පටිසාරිනෝ මා අහුවත්ත ධ්‍යාන කරන්ට, ධ්‍යාන වඩන්ට, භාවනා කරන්ට, කුසල් වඩන්ට, අතරක් නැතුව කුසල් වඩන්ට
මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් පස්සේ නම් විපිරිසර වෙන්න එපා. නිරේට ගිහිල්ලා අයියෝ මට බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ කුසල් කරගන්න බැරි වුණානේ කියලා පසුතැවෙන්න එපා. තිරිසන් ලෝකෙ ගිහිල්ලා පසුතැවෙන්න වෙයි. പ്രേත ලෝකවල ඉපිදලා අනේ මම බුද්ධ ශාසනයක සිවණක් පිරිසෙන් එක පිරිසකට අයිති වෙලා ඉඳලා දහම ලැබිලත් අනේ මට වීරය කරන්න බැරි වුණා කියලා පස්සේ විපිරිසර වෙන්න වෙයි. අනේ මම මේ දන්නෝදී සිල් නොරක මේ බඳු පෙරේත ලෝකයකට මේ බඳු දුක්ඛ තැනකට ආවේ මම මේ උතුම් වීර්ය අතහැරපු නිසා නේද? මම බෝසත්වරයෙක්ගේ බුදුරජාණන් වහන්සේගේ පරම ආදර්ශය උතුම් ආදර්ශ ජීවිතේට ගත්තේ නෑ නේද කියලා පසුතැවෙන්න වෙයි, විපිලිසර වෙන්න වෙයි, දුක් වෙන්න වෙයි, හඬන්න වෙයි, වැළපෙන්න වෙයි, කනගාටු වෙන්න වෙයි. හැබැයි ඒ වෙලාවට අපට අපේ හිතවත් ධර්මයකට යොදව ගන්න බැරි වෙනවා. අපිට සත්පුරුෂයෙක් එදාට නැති වෙනවා. අපිව ගලව ගන්න කෙනෙක් නැති වෙනවා. මාර්ගය පෙන්වලා දෙන්න කෙනෙක් නැති වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතා දේශනාවෙන් දක්වන වීරිය ඇති කර ගැනීම උතුම් වටිනාකම. ඒ නිසා මේ උතුම් පොසොන්පුර පසළොස්වක ලබන මේ මොහොතේ අපට උතුම් සම්බුද්ධ ශාසනය ලැබිච්ච උදාර අවස්ථාවේදී විශේෂයෙන් සිංහල බෞද්ධයන්ට මේ උදාර ධහම මේ වටිනාම ධර්මයේ ජීවිතවලට ලැබිලා තියෙනවා. මේ ධහමින් මේ උතුම් ධර්මයෙන් තම තමන්ගේ ජීවිත හදාගන්න මේකේ නාම අදිෂ්ඨාන කරගන්න. බුදුවරුන්ට කරන උතුම්ම ගෞරවය වීරිය උපදවන එකමයි. තමන් තුළ ගුණධම් වඩන්න වීරිය උපදවන එකමයි. ප්‍රමාද වෙන එක නෙවෙයි, අතරක් නැතුව වීරිය කළ යුතුමයි. ඒ නිසා ඒ උතුම් වීරිය ඇති කරගන්න මේ ධහම තුළ හැසිරෙන්න දන් සිල් භාවනා සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් සතර සතිපට්ඨාන ආදී වශයෙන් ගුණධම් වඩා ගන්න සසරින් මිදෙන්න හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න. මේ ධර්ම දේශනාවද මේ අනුශාසනාවද තුන් චතුස්සත්‍ය අවබෝධයේ පිණසම උපනිශ්‍රේ වේවා හේතු ආසනාම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.